අයිබෝවන් සුබ දවසක්. අපි ශක්ති විද්‍යාව පාඩමේ පහුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ. අපි බහුවර්ණ ගැටලු 17ක් සාකච්ඡා කරා. අද තියෙන්නේ අපිට 18 වෙනි ගැටලුවේ ඉඳලා සාකච්ඡා කරගෙන යන්න. බලමු ගැටලු අංක 18. ඒක කියනවා කෙල්වින් 298 දී N2 ධන 3F2 2 NF3 ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා H ඍණ 263 කිලෝජූල් මවුලයට වේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව දෙනවා. N2 gas ධන 3F2 gas පූර්ණ ඊතලයක් 2 NF3 gas. මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ඍණ 263 කිලෝජූල් මවුලයට. මේක ඍණ 263 කිලෝජූල් මවුලයට කියලා දෙනවා. ඊට පස්සේ කියනවා NN ත්‍රිත්ව බන්ධනය හා NF බන්ධන විඝටන එන්තැල්පි 946යි 272යි. දැන් මෙතන තියෙන්නේ NN ත්‍රිත්ව බන්ධනයක්. මෙතන තියෙන්නේ FF බන්ධනයක්. මෙතන තියෙන්නේ NF බන්ධනයක්. NF බන්ධන 3ක් එක අණුවක අණු දෙකක NF බන්ධන 6ක් තියෙනවා. NF3 වල NF බන්ධන 3යි ඒ වගේ දෙකක් NF බන්ධන 6ක් තියෙනවා. ඒත් අපෙන් අහන්නේ FF බන්ධනයේ ශක්තිය අහන්නේ. අපි බන්ධන විඝටනය කරමු මේ පැත්තට. මෙතනනුත් විඝටනය කරමු. දැන් මෙතන නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනය කඩන්න දෙන්න ඕන කියලා කියනවා 946ක්. මේ බන්ධනය කැඩෙන්න 946යි. හරි. ඊට පස්සේ මෙතන F2 වල එකනේ අපෙන් අහන්නේ. ඒක අපි FF බන්ධනයක් කඩන්න ඕන දෙන්න ශක්තිය x කියලා ගත්තොත් 3ක් තියෙන හින්දා 3x කියලා ගමු. FF බන්ධනයක් කඩන්න දෙන්න ඕන ශක්තිය x ඒ වගේ 3ix. බන්ධන කඩනකොට කොහොමද ධනාගයක් එන්තැල්පිය. ඊට පස්සේ තව අපිට දෙනවා NF බන්ධනය 272යි. එතකොට NF බන්ධනයක් 272යි. එතකොට මෙතන NF බන්ධන 6ක් තියෙනවා. NF බන්ධන 6ක් තියෙනවා. එතකොට 272 6න් වැඩි වෙන්න ඕනේ. මේ බහුවර්ණයක් හින්දා හරියට එකක දාන එක අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටි ක්‍රමයකින් අපිට පුළුවන් හදන්න. අපිට දැන් පුළුවන් ටේස් නියමය දාන්න. ටේස් නියමය දැම්මම අපිට පේනවා මෙහෙම ගියත් එකයි. මෙහෙම ගියත් එකයි. අපි මේකට ටේස් නියමය දැම්මොත් අපිට එනවා ඍණ 263 ධන 272 වැඩි කිරීම 6 සමානයි 946 ධන 3x. 946 ධන 3x. සාමාන්‍ය 275 ඒවා දෙකක් 550යි. 550 ඒවා තුනක් 1650ක් වගේ එන්නේ. 1650න් 260ක් අඩු වෙනවා කියන්නේ 1400ක් වගේ ගාණක් එන්නේ. 1400ක් ධන එන්නේ. එතකොට ධන 1400න් මේ 946 අඩු වෙනවා කියන්නේ එතකොට ධන 450ක් වගේ. ධන 450 3x සමාන වුණාම x කියන්නේ 453න් බෙදුවාම ධන 150ක් වගේ. මෙහෙම හදන්න පුළුවන් මනෝමය. එතකොට ධන 150කට ආසන්න පිළිතුරක් බලන්න. ධන 141 ගන්න පුළුවන්. ඕන නම් හරියට සුළු කරලා ගන්න. මම කියපු විදිහට ගත්තත් උත්තරේ හොයාගන්න පුළුවන්. ධන 141යි කියන හතරවෙනි පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ ගැටලු අංක 19. ගැටලු අංක 19. ඒකේ තියෙනවා මෙහෙම CH4 කියන්නේ මීතේන් කියලාත් අපි කියනවා. CH4 මෙහෙම ඊතලයක්. CH3 ධන H gas යන ප්‍රතික්‍රියාව සලකන්න. ඉහත ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි වෙනස. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේ CH4 වල තියෙනවනේ මෙහෙම CH4 වල මෙහෙම මේක චතුස්තලීය සමමිතික අණුවක්
මේකේ බන්ධන 4ක් තියෙනවා. එතකොට මේකේ මෙන්න මේක බන්ධනයක් කැඩිච්ච එකනේ වෙලා තියෙන්නේ. එතකොට මේකේ මීතේන්හි පළමු CH බන්ධනය විඝටනය සඳහා සම්මත එන්තැල්පි වෙනස කියලා ගන්න පුළුවන්. මේකත් වායු තත්ත්වයේදී තියෙන. ඒතර පිළිතුරු අංක 1 විදිහට සලකන්න පුළුවන්. අපි බලමු ගැටළු අංක 20. එකිනෙකට වෙනස් උෂ්ණත්ව දෙකකදී MO ඝනය ඊතලයක් M ඝනය ධන භාගයයි O2 ප්‍රතික්‍රියාව සඳහා සම්මත ගිබ්ස් ශක්ති වෙනස පහත දී ඇත. එතකොට කෙල්වින් 1000 දී ඩෙල්ටා G දීලා තිනවා -100.2යි. කෙල්වින් 2000 දී ඩෙල්ටා G දීලා තිනවා -148.6යි. ප්‍රතික්‍රියාවේ සම්මත එන්ට්‍රෝපි වෙනස ඩෙල්ටා S අහන්නේ. ඉතින් අපි දන්නවා සමීකරණය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. එතකොට පළවෙනි අවස්ථාවට අපිට දාන්න පුළුවන් ඩෙල්ටා G වලගේ ඍණ 100.2යි. ඍණ 100.2යි සමානයි ඩෙල්ටා H. ඩෙල්ටා H දෙන්නේ නැහැ අපිට. අපි ඩෙල්ටා H ම දාමු. ඩෙල්ටා H ඍණ T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය එතන 1000යි. 1000යි කෙල්වින්. වැඩි කිරීම ඩෙල්ටා S අපිට දෙන්නේ නැහැ. ඩෙල්ටා S දාන්න පුළුවන්. ඕක අංක 1 කියලා ගමු. දැන් ඊළඟ අවස්ථාවට ආදේශ කරමු. දෙවෙනි අවස්ථාව ඩෙල්ටා G ඍණ 148.6යි. සමානයි ඩෙල්ටා H ඍණ එතන T කියන්නේ කෙල්වින් 2000 වැඩි කිරීම ඩෙල්ටා S මේක අංක 2. දැන් අපෙන් අහන්නේ සම්මත එන්ට්‍රොපි වෙනස ඩෙල්ටා S. ගැටලුවක් තියෙනවා නොදන්න පද මෙයාගෙත් තියෙනවා නමුත් අපිට පුළුවන් මෙහෙම කරන්න. 1 ඍණ 1 බිංදුවයි 2 ඍණ 1 2 ඍණ 2 දෙකෙන් දෙකක් අඩු කරාම බිංදුවයි. එක එකක් අඩු කරාම බිංදුවයි. එතකොට ඩෙල්ටා H කිය ඩෙල්ටා H අඩු කරොත් ඒක කැපිලා යනවානේ නැති වෙලා යනවා. ඩෙල්ටා H පද ඉවත් කරගන්න පුළුවන්. එන 1 ඍණ 2 කියලා ගන්න. 1 ඍණ 2 කියලා ගත්තොත් මේ දෙක සුළු වෙලා එනාගේ එනවා. ඩෙල්ටා H ඍණ ඩෙල්ටා H එක කැපිලා යනවා. ඊට පස්සේ අන්න අපිට ඩෙල්ටා S හොයාගන්න පුළුවන්. ඒක ආදේශ කරන්න. එතකොට ඩෙල්ටා S තාගේ එනවා. ඕකේ ධන 48.4යි කියලා සුළු කරන්න විතරයි තියෙන්නේ. 1 ඍණ 2 සමීකරණ පාවිච්චි කරලා මේ පද අයින් වෙලා යනවා. ඩෙල්ටා S හදා ගන්න පුළුවන්. පිළිතුර ඍණ 48.4යි කියලා එයි. හරි. අපි බලමු එකේ ඊළඟ ගැටලුව අංක 21. ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙලින් 45 කිලෝජූල් මවුලයට හා 90 කිලෝජූල් මවුලයට වේ. ද්‍රවයේහි තාපාංකය. එතකොට ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස. එතකොට ද්‍රවයක් තියෙනවා මේක වාෂ්ප වෙනවා. එතකොට ද්‍රවයක් වාෂ්ප වෙනකොට මේකේ අපි දන්නවා සමතුලිතයක් ඇති වෙනවා ද්‍රව වාෂ්ප අතර ඔය විදිහට. එතකොට ද්‍රවයක් වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස දෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා H දෙනවා මේ ප්‍රතික්‍රියාවේ. ඩෙල්ටා H සමානයි 45යි 0.0 කිලෝජූල් මවුලයට. ඒ වගේම ඩෙල්ටා S දෙනවා. ඩෙල්ටා S සමානයි 90.0 කිලෝජූල් මවුලයට. ද්‍රවයේහි තාපාංකය. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒතකොට තාපාංකය කියන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය කියන්නේ T. T හොයන්න ඕනේ.
ඩෙල්ටා H දන්නවා ඩෙල්ටා S දන්නවා T හොයන්න නම් අපි ඩෙල්ටා G දැනගන්න ඕන. මොකද අපි දන්නවා සම්බන්ධය තියෙන්නේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියලා. එතකොට මේක ඩෙල්ටා H ඩෙල්ටා S දෙනවා T හොයන්න කියනවා ඩෙල්ටා G දෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන අපි තියරි වල ඉගෙනගෙන තියෙනවා ප්‍රතිවර්ත රසායනික ප්‍රතික්‍රියාවක නැත්නම් සමතුලිත රසායනික ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G කියන්නේ බිඳුවයි. එහෙනම් ඩෙල්ටා G බිඳුව ආදේශ කරනවා. ඩෙල්ටා H වලට දාන්න පුළුවන් 45 එකත් එක්ක ඍණ T ඩෙල්ටා S කියන්නේ 90. එතකොට 90යි T කියන එක මෙහෙට ආවම 90යි T සමානයි 45යි T සමානයි 45 බෙදීම 90යි. හැබැයි ඔක දැන් ඔහොම ආවොත් ඉන්නේ දෙකෙන් එකයි. අපිට ඔතන ඒකකත් එක්ක හරියට ආදේශ කරොත් මෙතන මේ කිලෝජූල් මවුලයට කියලා තියෙන්නේ මේකේ දීලා තියෙන්නේ එන්ට්‍රොපියක් කිලෝජූල් මවුලයට. නමුත් ඒක ජූල් කියලා තමයි විභාග පේපර් එකේ දීලා තිබුණේ. එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙන්නේ. එතන මුද්‍රණ දෝෂයක් තියෙන්නේ මේකේ නිවැරදි වෙන්න ඕන නැත්නම් උත්තරයක් ගන්න බෑ. ඒකේ නිවැරදි වෙන්න ඕන 90යි කියන එක ජූල් කෙල්විනයට මවුලයට 90යි කියන එක කිලෝ ජූල් නෙමෙයි. මේක වැරදි. මේක හදාගන්න 90යි ජූල් කෙල්විනයට මවුලයට. විභාග පේපර් එකේ එහෙමයි තියෙන්නේ. 90යි ජූල් කෙල්විනයට මවුලයට. ජූල් කෙල්විනයට මවුලයට කියලා හදාගන්න. එතන කිලෝ ජූල් කියලා වැරදියට තියෙන්නේ. ඒතර එහෙම හදාගත්තාම අපි මේක කිලෝ ජූල් කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරනවා. ඒතර 10 ඍණ 3ෙන් වැඩි කිරීම වෙන්න ඕනේ ඉරයට. ඒතර මේක 10 ඍණ 3ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 0.5 වැඩි කිරීම 10 3යි. 5 වැඩි කිරීම 10 2යි. දැන් මේක සුළු කරාම 0.5යි. 0.5 අරයා 10 3 උඩට එනවා. ඒතර උත්තරේ එනවා කෙල්වින් වලින් හරියට ඒකත් එක්ක ආදේශ කරාම 500යි කියලා. කෙල්වින් 500ක් කියලා උත්තරයක් දීලා නැහැ සෙල්සියස් වලින් දීලා තියෙන්නේ. කෙල්වින් උෂ්ණත්වය සෙල්සියස් බවට පත් කරන්න පුළුවන් 273ක් අඩු කරාම. මම 273ක් අඩු කරාම කීයක් එනවද 227යි සෙල්සියස් කියන පස්වෙනි පිළිතුර ගන්න පුළුවන්. පිළිතුර අංක 5. හරි. ඊළඟට බලමු 22 වෙනි ප්‍රශ්නය. එකිනෙක හා ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායුන් දෙකක් කපාටයක් මගින් වෙන්කර දෘಢ බඳුනක් තුල තබා ඇත. දෘಢ බඳුනක් කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ පරිමාව උෂ්ණත්වය වෙනස් කරාට. මෙම පද්ධතිය නියත උෂ්ණත්වයක හා නියත පීඩනයක පවත්වා ගන්න. ඒ කියන්නේ නියත උෂ්ණත්වය හා පීඩනය. නියත උෂ්ණත්වය හා පීඩනයේදී එකිනෙක ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායුන් දෙකක් කපාටයක් මගින් වෙන්කර දෘಢ බඳුනක තබා. මොකරි කපාටයක් දාලා කොහොම තියෙන්නේ. ඊට පස්සේ කපාටේ විවෘත කරනවා. විවෘත කරාම පද්ධතියේ ගිබ්ස් ශක්තිය, එන්තැල්පිය හා එන්ට්‍රොපිය. ඉතින් මේකේ උෂ්ණත්වයයි පීඩනයයි වෙනස් වෙන්නේ නැත්නම් අපිට මේකේ එන්තැල්පිය ගැන මොකක්ද කියන්න පුළුවන්. උෂ්ණත්වයයි පීඩනයයි වෙනස් වෙන්නේ නැත්නම් මේකේ එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එන්තැල්පිය වෙනස් වෙන්නේ නැති පිළිතුරක් විදිහට තියෙන තුන්වෙනි පිළිතුර විතරයි. අනිත් එක මේකේ ගිබ්ස් ශක්තිය මොකද වෙන්නේ? දැන් අහඹුතාවයේ හෙවත් ව්‍යාප්තිය වැඩි වෙනවා කියලා අපිට තේරෙනවා. ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේක ඩෙල්ටා S ට මොකද වෙන්නේ? මේක විවෘත කරාම පැතිරෙන්න පුළුවන් අවකාශය වැඩි වෙනවා කියන්නේ ව්‍යාප්තිය හෙවත් අහඹුතාවය වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ ඩෙල්ටා S වැඩි වෙනවා. ඩෙල්ටා S වැඩි වෙනකොට ඩෙල්ටා S T නියතයි. T ගෙන් වැඩි වෙන ගුණාකාරය වැඩි වෙනවා. ගුණාකාරය කියන්නේ එතකොට ධනාගයක් ඒක වැඩි වෙනවා. එතකොට ඒක වැඩි වුණොත් මෙතන ඩෙල්ටා H අගේ නියතව තියෙද්දි මේ අගේ වැඩි වුණොත් ඒක ඩෙල්ටා G ට කොහොමද බලපාන්නේ? එතකොට ඩෙල්ටා G අපිට තේරෙනවා අඩු වෙනවා කියලා. ඩෙල්ටා G වල ඍණාගය වැඩි වෙනවා කියන්නේ අඩු වෙනවා කියන එක.
එහෙනම් පිළිතුර අංක 3. අපි බලමු ගැටළු අංක 23. ඒක කියනවා කෙල්වින් 298 දී හයිඩ්‍රජන් කාබන් මෙතනෝල් ලික්විඩ් එකේ සම්මත දහන එන්තැල්පි දෙනවා. මෙතනෝල් ලික්විඩ් එකේ වාෂ්පීකරණයක් දෙනවා. ඒ කියන්නේ ලික්විඩ් එක ගෑස් වෙන එකක් දෙනවා. කෙල්වින් 298 දී වායුමය මෙතනෝල් මවුල් එකක උත්පාදනය. දැන් අහන එකට අදාළව සමීකරණේ ලියලා දීපු දත්තත් එක්ක සම්බන්ධයක් හදාගන්න බලමු. අපෙන් අහන්නේ වායුමය මෙතනෝල් වල මවුල් එකක උත්පාදන එන්තැල්පිය. එහෙනම් මෙයා මවුල් එකකට අදාළ සමීකරණය මම ලියනවා. ඒතර සම්මත තත්ත්වයට තියෙන සංඝටක වලින් කාබන් ධනය ධන H2 වායුව ධන O2 වායුව. මෙතන හයිඩ්‍රජන් 4ක් ඉඳලා මම 2ක් දානවා. මම ඔක්සිජන් දැම්ම තුලණය කරන්නේ නැහැ. මේක දාහනය සම්බන්ධව දේවල් දෙන හින්දා. එතකොට මෙන්න මෙයාගේ සම්මත උත්පාදන එන්තැල්පිය මවුල් එකකට අදාළව මෙන්න මෙයාගේ තමයි අහන්නේ. ඕක අපි හිතමු x කියලා. හරි. ඊට පස්සේ අපිට දෙනවා හයිඩ්‍රජන් වල දහනය. කාබන් වල දහනය මෙතනෝල් ලික්විඩ් එකේ දහනය දෙන්නේ. මෙතනෝල් ලික්විඩ් එකේ දහනය දෙන්නේ. මෙතනෝල් ලික්විඩ් එක ගෑස් එක කරන එක දෙනවා. හරි. දැන් මෙතනෝල් ලික්විඩ් එක තියෙනවා නම් මෙහෙම CH3OH ලික්විඩ් මේකේ දහනය දෙනවා. එතකොට මේක දහනය කරාම ලැබෙන්නේ CO2 සහ H2O නේ. මෙයා දහනය කරත් ලැබෙන්නේ කාබන් හයිඩ්‍රජන් දහනය කරත් ලැබෙන්නේ CO2 H2O. CO2 H2O. මේ මෙතනෝල් ලික්විඩ් එක දහනය කරත් ලැබෙන්නේ CO2 H2O. එහෙනම් මෙතන අපිට ඕනනම් මෙහෙම හදාගන්න පුළුවන්. ඊතල මේ විදිහට එන විදිහට හදාගත්තොත් ලේසි. මෙතනින් මෙතෙන්ට ඊතලය ආවනම් ලේසි. නැත්තම් අපිට මෙතනින් මෙතෙන්ට තමයි දෙන්නේ. මෙතනෝල් ලික්විඩ් එකෙන් ගෑස් එකට තමයි වාෂ්පීකරණය ධන 37යි. එහෙනම් අපි දන්නවා අපි ලප්ලාස් නියමය කියලා ඉගෙන ගත්ත ඊතලය වෙනස් කරොත් දිශාව ලකුණ මාරු වෙනවා. ඒක ධන 37 ඍණ 37 වෙනවා. මෙතන නම් ඍණ 37යි කිලෝජූල් මවුලයට කියලා ඔහොම ආදේශ කරන්න පුළුවන්. දැන් එතකොට අපි තුලිත කරගත්තොත් මෙතන හයිඩ්‍රජන් දෙකක් හින්දා මෙතන දෙකක් එන්න ඕන. 2යි H2O. ඔක්සිජන් 4ක් එන්න ඕන. 2යි O2. මෙතන එහෙනම් එක ඔක්සිජන් එකක් තියෙනවා. තව 3 බෙදීම 2යි O2 මෙතන දාන්න පුළුවන්. මෙතනත් 3 බෙදීම 2යි O2. ඔය විදිහට තුලිත කරගන්න පුළුවන්. දැන් ආදේශ කරමු හයිඩ්‍රජන් වල දහන එන්තැල්පිය ඍණ 286යි. මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් ඍණ 286 වැඩි කරන්න පුළුවන් දෙකකින්. ඒ වගේම කාබන් වල සම්මත දහන එන්තැල්පිය ඍණ 393යි. කාබන් එකක් ඉඳන් ඍණ 393යි. හරි. මෙතනෝල් ලික්විඩ් එකේ සම්මත දහන එන්තැල්පිය ඍණ 726යි. එහෙනම් මෙතන ඍණ 726යි. හරි. දැන් අහන්නේ මෙයානේ නම් හේස් නියමයේ දැම්මොත් මොකද වෙන්නේ? හේස් නියමයේ දැම්මොත් අපිට පේනවා ඊතලය වල අණුව මෙහෙම ගියත් එකයි මෙහෙම ගියත් එකයි. එහෙනම් මෙහෙම ගියත් එකයි මෙහෙම ගියත් එකයි. එහෙනම් හේස් නියමයේ දාලා අපිට මෙහෙම සම්බන්ධයක් හදාගන්න පුළුවන්. හේස් නියමයෙන් මේක x කියලා ගත්තා x ඍණ 37 ඍණ 726 සමානයි ඍණ 286 වැඩි කිරීම 2 ධන ඍණ 393. දැන් ඉතින් ඔක සුළු කරගන්න. ඔක සුළු කරගත්තම පිළිතුර එනවා ඍණ 202යි කියලා. පිළිතුර අංක 3 ඍණ 202යි. අපි බලමු 24 වෙනි ගැටලුව. ප්‍රතික්‍රියාවක් කාමර උෂ්ණත්වයේදී හා 1 atm පීඩනයේදී ස්වයංසිද්ධ නොවන අතර එම පීඩනයේදී හා ඉහළ උෂ්ණත්වයේදී ස්වයංසිද්ධ බවට පත්වේ. ප්‍රතික්‍රියාවක් කාමර උෂ්ණත්වයේදී හා 1 atm කාමර
උෂ්ණත්වය 1 atm පීඩනය. කියන්නේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය පීඩනය 1 atm පීඩනය. මේකෙදි ස්වයන් සිද්ධ නොවේ. ස්වයන් සිද්ධ නොවේ. ඒතර ඩෙල්ටා G ඍණාගයක් වෙලා නැහැ එතන. ඊට පස්සේ කියනවා එම පීඩනයේදීම හා ඉහළ උෂ්ණත්වයේදී මෙතන උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වය පීඩනය මේකමයි 1 atm. ඔය තත්වයේදී ස්වයන් සිද්ධ වෙනවලු. ස්වයන් සිද්ධ වේ. කාමර උෂ්ණත්වයේදී මෙම ප්‍රතික්‍රියාව සඳහා පහත් සඳහන් කුමක් නිවැරදි වේද? කාමර උෂ්ණත්වයේදී. එතකොට මේක ඩෙල්ටා G ධන කියන එක අපිට තේරෙනවා ස්වයන් සිද්ධ නොවෙනවා කියලා කියනවනේ. එතකොට මේක ඩෙල්ටා H සහ ඩෙල්ටා S ගැන මොකද අපිට හිතන්න පුළුවන්. දැන් මේක ඉහළ උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ වෙනවා කියන්නේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සමීකරණයෙන් මේ T කියන එක වැඩි වෙලා T කියන එක වැඩි වෙනකොට ඩෙල්ටා S කිලෝජූල් වලින් ගත්තහම පොඩි ගාණක් වෙන්නේ. එතකොට ඒක ගුණිතයෙන් යම් ප්‍රමාණයක මේ ගුණිතයේ ධනාගයක් මේකට එනවා. ඒකට විතර ඍණ ලකුණ තියෙන්නේ. එතකොට ඩෙල්ටා H වලට වඩා මේ ගුණාකාරය වැඩි වෙනකොට ඩෙල්ටා G ඍණ වෙනවා. ඒතර ඒ හින්දා තමයි ඉහළ උෂ්ණත්වයේදී මේක ස්වයන් සිද්ධ වෙන්නේ. එතකොට අපෙන් අහන්නේ මේකේ ඉහළ උෂ්ණත්වයේදී නෙමෙයි කාමර උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව සඳහා පහත සඳහන් කුමක් නිවැරදි වේද? එතකොට අපිට ගන්න පුළුවන් ඩෙල්ටා G ධන, ඩෙල්ටා H ධන, ඩෙල්ටා S ධන. එහෙනම් ඒකේ පිළිතුර අපිට ගන්න පුළුවන්. මොකද දැන් මේක ධනාගයක් වෙලා මේකේ ඩෙල්ටා S වල ධනාගය වැඩි වෙනකොට T එක ගුණාකාරය වැඩි වෙලා ඊට පස්සේ මේකෙන් මේක අඩු කරාම වෙන සමස්තයක ඍණාගයක් වුණාම තමයි ඩෙල්ටා G ඍණ වෙලා ස්වයන් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකට පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 1 කියලා. ඊට පස්සේ තියෙන්නේ ABCD ගණයේ ප්‍රශ්න 25 වෙනි ප්‍රශ්නය 25 ABCD ගණයේ ප්‍රශ්න. ඒකේ පහත් සඳහන් කුමන ක්‍රියාවලිය තාප අවශෝෂිත වේද? සිම්පල් A Na ධන Cl ඍණ NaCl දැලිස හදන එක. දැලිස හදන එක අපි දන්නවා තාපදායකයි. සිම්පල් B Cl ගෑස් ධන ඉලෙක්ට්‍රෝනය Cl මයිනස් ගෑස්. එයාගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඒකත් තාපදායකයි. C Na ගෑස් පූර්ණ ඉතලයක් Na ධන ඉලෙක්ට්‍රෝනය පළවෙනි අයනීකරණ ශක්තිය Na වල වායුමය අවස්ථාවනේ තියෙන පළවෙනි අයනීකරණ ශක්තිය මොන අයනීකරණ ශක්තිය වුණත් තාප අවශෝෂිතයි. එන එක ගන්න පුළුවන්. D Cl2 ගෑස් 2යි Cl ගෑස්. Cl2 ගෑස් වාතර කඩලා ඒ කියන්නේ එයාගේ බන්ධන විඝටන එන්තැල්පිය. ඒතර ඒකත් තාප අවශෝෂිතයි. එහෙනම් C හා D කියලා ගන්න පුළුවන් 25ට. C හා D කියන්නේ පිළිතුරු අංක 3. වෙනි ප්‍රශ්නය. ඒ පහත් සඳහන් කුමන ක්‍රියාවලිය තාප අවශෝෂිත වේද? ඒකේ සිම්පල් A Na ගෑස් Na ධන ඉලෙක්ට්‍රෝන පළවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම්ගේ ඒක තාප අවශෝෂිතයි. B Cl ගෑස් ධන ඉලෙක්ට්‍රෝන Cl ඍණ ගෑස් ඒ කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඒක තාපදායකයි. C Na ධන Cl ඍණ NaCl සොලිඩ් එක යාගේ දැලිස හැදෙන එක තාපදායකයි. දැලිස කඩන්න දුන්නා නම් තාප අවශෝෂිතයි කියලා ගන්න පුළුවන්. ඊළඟ එක Cl2 2යි Cl ඍණ අර ප්‍රශ්නය තමයි උත්තර මාරු කරලා බන්ධන විඝටනය. ඒක තාප අවශෝෂිතයි. එතන A හා D හරි. A හා D කියන්නේ පිළිතුර අංක 4. අපි බලමු 27 වෙනි ප්‍රශ්නය.
T උෂ්ණත්වයේදී පහත දී ඇති ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G සහ ඩෙල්ටා H සහ ඩෙල්ටා G දත්ත සපයා ඇත. පළවෙනි ප්‍රතික්‍රියාව 2 CH4 gas C2H4 gas ධන 2 H2 ඩෙල්ටා H 201.88යි ඩෙල්ටා G දීලා තියෙනවා. ඩෙල්ටා G ධනාගයක්. දෙවෙනි එකේ ඩෙල්ටා H ඍණාගයක් ඩෙල්ටා G ඍණාගයක්. තුන්වෙනි එකේ ඩෙල්ටා H ධනාගයක් ඩෙල්ටා G ධනාගයක්. T උෂ්ණත්වයේදී මින් කුමන වගන්තියේ සත්‍ය වේද? CH4 මගින් C2H4 නිපදවීම සඳහා 1 2 3 ප්‍රතික්‍රියා තුනම යොදාගත හැකිය. ඒක බෑනේ. ඩෙල්ටා G ඍණ වෙන්නේ එකක විතරයි දෙකකම ධන. ඒක බෑ. සිම්පල් B. පළවෙනි ප්‍රතික්‍රියාව ඍණ එන්ට්‍රොපි වෙනසක් ඇත. පළවෙනි ප්‍රතික්‍රියාවට ඍණ එන්ට්‍රොපි වෙනසක් එන්න පුළුවන්ද? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සමීකරණය දැම්මහම පළවෙනි ප්‍රතික්‍රියාවට ඍණ එන්ට්‍රොපි වෙනසක් ඩෙල්ටා G ඇවිල්ලා දින 100 ධන 169.6.2. එතකොට ඩෙල්ටා H තමයි අපිට හොයාගන්න ඕන ඍණද ධනද කියලා. ඩෙල්ටා H ඍණද ධනද කියලා හොයාගන්න ඕන. එතකොට මේකේ T ඩෙල්ටා S වලාගය නෑ පළවෙනි ප්‍රතික්‍රියාව ඍණ එන්ට්‍රොපි වෙනසක්. සෝරි ඒකේ එන්තැල්පි එක දෙනවනේ ඩෙල්ටා H දෙනවා. ඩෙල්ටා H එක අපිට දෙනවා ඩෙල්ටා H එක කීයද 201.8යි ඩෙල්ටා H දෙනවා. ඒකට සමා ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S ඕකනේ සම්බන්ධය. දැන් අපින්ට තේරෙනවා ඉතින් මේ උත්තරේ එන්න නම් මේක ධන වුණාම මේකත් ධන වෙන්න එපා. මේක ධන වුණොත් නේ ගුණිතය ධන වෙන්නේ. ධන වුණොත් නේ මේක ඍණ මේ සංඛ්‍යාව වෙලා මේ ගානට ගැලපෙන්නේ. එහෙනම් මේක කියනවා පළවෙනි ප්‍රතික්‍රියාවට ඍණ එන්ට්‍රොපි වෙනසක් ඇත කියලා වැරදි. ධන එන්ට්‍රොපි වෙනසක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම මේ පිළිතුර ලැබෙන්න නම්. උෂ්ණත්වයේ ධනාගයක්නේ කොහොමද? පැහැදිලිනේ? එහෙනම් ඒකේ B වගන්තිය වැරදි. ඊළඟ C වගන්තිය CH4 මගින් C2H4 නිපදවීම සඳහා යොදාගත හැකි එකම ප්‍රතික්‍රියාව දෙවන ප්‍රතික්‍රියාව. දෙවන ප්‍රතික්‍රියාවේදී විතරයි ඩෙල්ටා G ඍණ වෙන්නේ. ඒක ගන්න පුළුවන්. D තුන්වෙනි ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රොපි වෙනසක් ඇත. ඉතින් තුන්වෙනි එකෙත් ඩෙල්ටා G වලගේ වැඩි ඩෙල්ටා H ට වඩා. ඉතින් අර සමීකරණය දැම්මා වගේම දාන්න. ඒතකොට ඩෙල්ටා G වලට 237ක් ධන එනවා නම් ඩෙල්ටා H වලට 254ක් නම් එන්නේ. එතකොට ඍණ T ඩෙල්ටා S. ඒතකොට ඍණ T ඩෙල්ටා S කිව්වහම ඒකට එන්න පුළුවන් එන්ට්‍රොපි වෙනස ධනාගයක් එන්න පුළුවන් නේද? ඔව්. ඩෙල්ටා G 237යි ඩෙල්ටා H 254යි ඍණ T ඩෙල්ටා S. ඉතින් මේක ධනාගයක් වෙන්න එපයි 34 සමාන වෙන්නේ. එහෙනම් D හරි. එහෙනම් C හා D හරි. C හා D හරි කියන්නේ පිළිතුර අංක 3. පිළිතුර අංක 3. 28 තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ස්වයංසිද්ධව සිදුවේ නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ ඩෙල්ටා H ධන. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී නියත පීඩනයේදී ස්වයංසිද්ධව සිදුවේ නම් ගොඩක් වෙලාවට තාපදායක ප්‍රතික්‍රියා තමයි ස්වයංසිද්ධ වෙන්නේ. නමුත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ස්වයංසිද්ධව තියෙනවා අපි දන්නවා. අයිස් දියවීම ඒ වගේ ඇමෝනියම් ලවණ ජලයේ දියවීම ඒ වගේ තාප අවශෝෂිත ප්‍රතික්‍රියා තියෙනවා ස්වයංසිද්ධව. ඒතර මේක කියන පද්ධතියේ එන්තැල්පිය අඩුවේ පද්ධතිය නියත පීඩනයේදී නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී. එතකොට පද්ධතියේ එන්ට්‍රොපිය වැඩි වේ. ඔව් එතකොට එන්ට්‍රොපිය වැඩි වෙනවා මේක ස්වයංසිද්ධයි. පද්ධතියේ එන්තැල්පිය වැඩි වේ. පද්ධතියේ එන්ට්‍රොපිය වෙනස් නොවේ. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් ඩෙල්ටා H ධන. එතකොට අපි ආදේශ කරොත් මේකට ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේක ඩෙල්ටා H ට ධනාගයක් එන්නේ. එතකොට
මේකේ අපිට මොකක්ද කියන්න පුළුවන් මේක ස්වයන් සිද්ධව වෙනවා නම් එතකොට පද්ධතියේ අපිට තේරෙනවා එන්තැල්පියත් වැඩි වෙනවා එන්ට්‍රොපියත් වැඩි වෙනවා. එහෙනම් B හා C ගන්න පුළුවන් පිළිතුර අංක 2. ඊට පස්සේ තියෙන සත්‍ය අසත්‍යයි ප්‍රශ්න කිහිපයක්. පළවෙනි 29 වෙනි ප්‍රශ්නේ ඕනෑම ද්‍රව්‍යයක සම්මත උත්පාදන එන්තැල්පිය ඩෙල්ටා H සම්මත F එකම උෂ්ණත්වයේදී ද්‍රව්‍යයේ සම්මත එන්තැල්පිය ලෙස සලකනු ලැබේ. ඕනම එකක සම්මත උත්පාදන එන්තැල්පිය කියලා ගන්නේ සම්මත තත්වයට තියෙන සංඝටක වලින්. ඒකට සම්මත තත්වයට වඩාත් නිස්ථායික තියෙන ඒවා සංඝටක අපි දන්නවා ඒගොල්ලෝගේ උත්පාදන එන්තැල්පිය බිඳුවයි. ඒ හින්දා මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියන්නේ මෙයාගේ උත්පාදන එන්තැල්පිය තමයි. එතකොට ඕනෑම ද්‍රව්‍යයක සම්මත උත්පාදන එන්තැල්පිය ඩෙල්ටා H සම්මත F එකම උෂ්ණත්වයේදී ද්‍රව්‍යයේ සම්මත එන්තැල්පිය ලෙස සලකනු ලැබේ. එක හරි. ඊළඟට සම්මත තත්වයේ යටතේ සියලුම මූලද්‍රව්‍ය වල එන්තැල්පියගේ ශූන්‍ය ලෙස ගනු ලැබේ. ඒක හරි. ඒකින්ද තමයි ඔක වෙන්නේ පිළිතුර අංක 1. 30 සියලුම මූලද්‍රව්‍ය වල සම්මත එන්තැල්පිය ශූන්‍ය ලෙස සියලුම මූලද්‍රව්‍ය වල සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස සියලුම මූලද්‍රව්‍ය වල සම්මත උත්පාදන එන්තැල්පිය ශූන්‍ය ලෙස සලකනු ලැබේ. ශූන්‍ය වෙන්නේ නැහැ සම්මත සියලුම මූලද්‍රව්‍ය වල සමහර මූලද්‍රව්‍ය වල ශූන්‍ය වෙනවා. දැන් කාබන් වල මීටන් වල ශූන්‍ය වෙනවා. වඩාත් නිස්ථායියකේ දියමන්ති වල ශූන්‍ය වෙන්නේ නැහැ නේද? ඒතකොට ඒක වැරදි. ඊළඟට මූලද්‍රව්‍ය රසායනිකව සංයෝජිත අවස්ථාවක නැති නිසා ඒවයි උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වෙන්නේ. දැන් රසායනික සංයෝජිත නැහැනේ කාබන් වල දියමන්ති මීටන් කියන දෙකම එහෙනම්. දියමන්තිත් රසායනික සංයෝජිත නැහැ කියලා අපි ගන්නවද සම්මත උත්පාදන එන්තැල්පිය බිඳුවයි කියලා නැහැනේ. අගයක් ගන්නවනේ. ඒක රසායනික සංයෝජිත නැති ඒවා සම්මත උත්පාදන එන්තැල්පිය බිඳුව වෙනවා. රසායනික සංයෝජිත ඒවායි සම්මත උත්පාදන එන්තැල්පිය තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ වගන්තියත් වැරදි. එතකොට වගන්ති දෙකම වැරදි කියන්නේ පිළිතුර අංක 5. 31 ඕනෑම සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පිය එම සංයෝගයේ සම්මත දහන එන්තැල්පියට සමාන වේ. එහෙම එකක් නෑ. සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ සංයෝගයේ මොකක් හරි කෙනෙක් එයා මවුල් එකක් හැදෙන්න ඕන. අතර දහනය වෙනකොට ඒ මවුල් එකක් දහනය වෙන්න ඕන. දැන් කාබන් වල දහන එන්තැල්පිය කාබන් ඩයොක්සයිඩ් වල උත්පාදන එන්තැල්පියට සමාන වෙන්න පුළුවන්. ඒක අහඹු විදියට වෙන දෙයක්. නමුත් හැම එකම දහන එන්තැල්පිය උත්පාදන එන්තැල්පියට සමාන වීම විය යුතු කාරණයක්වත් අත්‍යවශ්‍ය කාරණයක්වත් වෙන කාරණයක්වත් නෙමෙයි. ඒතකොට ඒක වැරදි. ඊළඟ එක වඩාත්ම ස්ථායී අවස්ථාවේ ඇති ඕනෑම මූලද්‍රව්‍යයක සම්මත උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ. හරි. දැන් කාබන් වල වඩාත්ම ස්ථායී එක අපි ගන්නවා බිඳුවයි කියලා. ඒ වගේ අපි ඕන තරම් සලකනවා වඩාත්ම ස්ථායී අවස්ථාවේ ඇති ඕනෑම මූලද්‍රව්‍යයක සම්මත උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ. ඒක හරි. දැන් සල්ප වල ගත්තොත් රොම්බසිය සල්ප අපි ගන්නවා. අනිත් ඒගොල්ලෝගේ බහුරූපී ආකාර වලට අගයක් ගන්න වෙනවා. එහෙනම් ඒ ප්‍රශ්නෙට 31 වෙනි ප්‍රශ්නෙට පළවෙනි වගන්තිය හරි දෙවෙනි වගන්තිය වැරදි කියන්නේ පිළිතුර අංක 4. 32 සියලුම ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියා තාපදායක වේ. වැරදිනේ තාප අවශෝෂක ඒවත් තියෙනවා ස්වයන් සිද්ධ. ඒක වැරදි. ඊළඟ ඕනෑම ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ධන T ඩෙල්ටා S. ඒක නෙවෙයි සමීකරණ. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. එන එකේ ප්‍රකාශ දෙකම වැරදි. පිළිතුර අංක 5. 33 ඒකලිත පද්ධතියක්. ඒකලිත පද්ධතියක් තියෙන පදාර්ථයේ ශක්තිය හුවමාරු වෙන්න බැරි පද්ධතියක්. ඒකලිත පද්ධතියක් තුළ ස්වයන් සිද්ධව සිදුවන ප්‍රතික්‍රියාවක් සඳහා සෑම විටම ඍණ ගිබ්ස් ශක්ති වෙනසක් ඇත. දැන් ඒකලිත පද්ධතියක් තුළ ස්වයන් සිද්ධව සිදුවන ප්‍රතික්‍රියාවක හැම විටම ඩෙල්ටා G ඍණ වෙනවා කියලා කියන්නේ. දැන් ඒකලිත පද්ධතියක් කියලා කිව්වහම උෂ්ණත්වය පීඩනය නියතව පවත්වා ගන්න බෑනේ. ඒතර උෂ්ණත්වය හා පීඩනය නියතව පවත්වාගත නොහැකි නිසා ඩෙල්ටා G වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඕනනම් තරු ලකුණක් දාලා ලියා ගන්න. ඒකලිත පද්ධතියක උෂ්ණත්වය හා පීඩනය නියතව පවත්වාගත නොහැකි නිසා ඩෙල්ටා G වෙනස් විය හැකියි. ඩෙල්ටා G වෙනස් විය හැකියි. ඒතර ඒක වැරදි. ඊළඟ ඒකලිත පද්ධතියක් තුළ සිදුවන ක්‍රියාවලියක් පිටත සිට වෙනස් කර නොහැක. මොකද පදාර්ථයේ ශක්තිය දෙකම හුවමාරු වෙන්න බැරි නම් එළියට යන්න බැරි නම් එළිය ඉඳලා කොහොමද බලපෑමක් කරන්නේ? එහෙනම් ඒ වගන්තිය හරි. එහෙනම් පළවෙනි වගන්තිය වැරදි. දෙවෙනි වගන්තිය හරි. ඒ කියන්නේ පිළිතුර අංක 4. ඒකේ අවසාන ප්‍රශ්නය ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා තත්වයන් කුමක් වුවත් සෑම විටම ඍණ ගිබ්ස් ශක්ති වෙනසක් ඇත. තත්වයේ කුමක් වුවත් කියන එක බරපතල ප්‍රකාශයක්. මොකද ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S මේක අසාමාන්‍ය විදිහට වැඩි කරොත්
මේක වෙනස් කරන්න පුළුවන්. මේක ඍණ වෙලා තිබිලා යම් උෂ්ණත්වයකදී උෂ්ණත්වය අසාමාන්‍යව වැඩි කරලා මේ ගුණිතය එතකොට අසාමාන්‍ය විදිහට වැඩි වෙලා. එතකොට මේ ගුණිතය අසාමාන්‍ය විදිහට වැඩි වෙනකොට ඒකේ බලපෑමක් විදිහට අපිට කියන්න බැහැ මෙතන මේකට මොන ආකාරයෙන් බලපාන තත්වයක්ද එතන තියෙන්නේ කියන එක. මොකද ඕනෑම තත්වයකදී කියන ප්‍රකාශය බරපතලයි. ස්වයන් සිද්ධව ප්‍රතික්‍රියාවක් සඳහා. එතකොට ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා තත්වයන් කුමක් වුවත් සෑම විටම ඍණ ගිබ්ස් ශක්ති වෙනසක් ඇත. එතකොට ඒක අපිට පිළිගන්න බැරි ප්‍රකාශයක්. ඒක වැරදි. ඊළඟට ප්‍රතික්‍රියාවක් සිදුවන දිශාව පුරෝකථනය කිරීම සඳහා ගිබ්ස් ශක්ති වෙනස භාවිතා කළ හැකි වන්නේ නියත උෂ්ණත්වය හා නියත පීඩන තත්ත්වය යටතේ පමණි. අපි කොහොමත් එන්තැල්පිය කියලා කියන්නේ නියත පීඩනයේදීනේ. එතකොට නියත පීඩනයේදී ඇති වෙන ශක්ති විපර්යාසයක්නේ. එතකොට ඩෙල්ටා H නියතව තියෙනවනේ නියත පීඩනයේදී. නියත පීඩනයේදී අපි ඩෙල්ටා H සලකන්නේ. එතකොට නියත පීඩනයේදී ඇති වෙන එන්තැල්පි විපර්යාසය තමයි ඩෙල්ටා H කියලා කියන්නේ. එතකොට මේක කියන්නේ ප්‍රතික්‍රියාවක් සිදුවන දිශාව පුරෝකථනය කිරීම සඳහා ගිබ්ස් ශක්ති වෙනස භාවිතා කළ හැකි වන්නේ නියත උෂ්ණත්වය හා නියත පීඩන තත්ත්ව යටතේදී පමණි. අපි අර ප්‍රතික්‍රියාවක සිදුවන දිශාව ඔය අපිට අර දැන් තාපදායක ප්‍රතික්‍රියාවක අපි දන්නවා ඩෙල්ටා H ඍණ, තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H ධන. එතකොට අපිට මොන හරි මේ ගිබ්ස් ශක්ති වෙනස අනුව මේකේ දිශාව තීරණය කරන්න පුළුවන් වෙන්නේ නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්ව තියෙනවා නම් විතරයි. මොකද ඒවා වෙනස් වුණොත් අපිට ඒක තීරණය කරන්න හැකියාවක් නැහැ. එතකොට මේකේ දෙවෙනි ප්‍රකාශය හරි පළවෙනි ප්‍රකාශය වැරදි. ඒතර පිළිතුරු ලබා ගන්න පුළුවන් අංක 4 කියලා. අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.